ब्रह्माच्यलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං අමි. ඊතෝ පරං සක්ඛත්තං ධම්මං හේතුපෝති. ශ්‍රද්ධාවන්ත පින්තුනේ, අපේ සතිපට්ඨාන භාවනාව ගැන කරන දේශනා පිළිලේ මීළඟ දේශනාවටයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ. මම හිතන්නේ මේක අපේ 36 වෙනි දේශනාවට මතක ඇති. ඉතින් පහුගිය සතියේ වෙනකොට ඔය පටික්කුල මානසිකාරය කියන එක ගැන සතිපට්ඨානය ආශ්‍රය කරගත්ත, ඒක නම් කියන්නම් මේ වචනයක්, සතිපට්ඨාන කූල කෝණය. ඒ සතිපට්ඨානය කියලා කියන සිහිය පිහිටුවා ගැනීමේ දිශා ආනතිය කතා කරන්නට මම උත්සාහ කළා. ගිය පාර දේශනය කරන්නට ওই මූලාශ්‍ර කාරණා මටත් මගේ ගුරුවරු කියලා දුන්න දේවල් තමයි. ඒ වගේම පොළපතෙන්, ඒ කියන්නේ සූත්‍ර ධර්මයේ හොයාගත්ත ඒවා තමයි. ඉතින් ඔයයන්ට මතකයක් ඇති, අපි කවදත් ඔය කියන අසුබ කියලා කියන භාවනාවක් පිට වඩනවා, පුරුදු කරනවා. නමුත් ඒක සිහිය පිහිටවා ගැනීමට කරන එකක්ද නැත්නම් මානසිකාරයක්ද කියන එක අපිම තේරුම් ගන්නට ඕන. එතකොට ඒක පටන් ගන්නේ නම් මානසිකාරයෙන් තමයි. හරි, ඒක හරි. වැරදි. ඒ උනාට සිහියකට, සතිපට්ඨානයකට සිහිය පිහිටුවා ගැනීමකට කියන තැනකට ඒ දේ අරගෙන යන්න අපි දස්ස වෙන්න ඕන. සිහිය පිහිටුවා ගැනීමේ තැන කියලා කියන්නේ එතකොට අර මනස සතිපට්ඨිතා කියලා කියන මනස සතිපට්ඨිතා අනිසිතෝච විහෙතති නැතකින් කිලෝකුපන්. ඔය කියන තැන තමයි ඔය කියන අපි කියමුකෝ මට්ටමක් කියලා. ඒක මට්ටමක් නැති වුණාට ඒක තමයි වෙන්න පුළුවන්. ඒ කියන සිහියේ පැවැත්වීමේ ඉම. ඒ කියන සිහියේ පැවැත්වීමේ උපරිම ස්තරය. හැබැයි එතන තියෙන්නේ සිහිය පැවැත්වීමක් මිසක මනස සතිපට්ඨිතා. සිහිය පැවැත්වීමක්, සිහිය පිහිටුවා ගැනීමක් මිසක අනිසිතෝච විහෙරති. ඒ මොහොත තුලදී එයා නිසිතයි. අනිශ්චිතයි, නිශ්චිත නැහැ. නචකින්ච ලෝකේ උපාදීයති. කිසි දෙයක් උපාදාන වශයෙන් අල්ලා නොගන්න විදිහේ තැනකට ඒ මොහොත තුලදී විතරක් පරිවර්තනය වෙලා තියෙන්න පුළුවන්. එතකොට වර්ධවා තේරුම් ගන්නට එපා. භාවනාව තුලදී සම්පජඤ්ඤ කියන කාරණේ හඳුනාගෙන සිහියේ උපරිම ස්තරය කියන එකට පැමිණෙන්න නම් ඉවසීම කියන එක අත්‍යවශ්‍ය අංගයක්. ඒ ඉවසීමම තමයි මේ සමාධිය නැත්නම් සමතය කියලා කියන්නේ කියන එක තේරුම් අරගෙන ඒ ඉවසීමත් දියුණු කරගෙන ඕනෑම දෙයක් මතුවෙනකොට ඒ මතුවෙන දේ හොඳ හෝ වේවා නරක හෝ වේවා, ඒ දේට හොඳ හෝ නරක හෝ කියන ලේබල් එක හසුරවන්නට හෝ අඳින්න යන්නේ නැතිව ඉන්න පුළුවන් තන, ඉන්න පුළුවන් මට්ටම, ඉන්න පුළුවන් අවස්ථාවක් භවනාව තුළදී ඔයයන්ටත් මටත් යම් යම් වෙලාවල්වලදී හම්බ වෙන්න පුළුවන්.
හැබැයි බහුතරයක් හැටියට බොහෝ හැටියට සිද්ධ වෙන්නේ එහෙම හිත එක තැනක තියාගෙන ඉන්න බැරි අවස්ථා. අපිට කැමති දේම කරන්න බැරි වෙන අවස්ථා. අපි කරන්න බලාපොරොත්තු වෙන දේම කරන්න නොලැබෙන අවස්ථා. එහෙම වුණා කියලා හිතන්න නාකයි මේක සතිපට්ඨානෙ නෙවෙයි කියන්නේ. තියෙන දේ ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වෙන්නේ තියෙන දේ. කතන්දරේ තියෙන්නේ ඕකට අපි මනාපද අමනාපද කියනවා. ඒක හන්ද තමයි අර මෙනෙහි කිරීමට නැවත නැවත යන්න අපි උත්සාහ කරන්නේ. මොකද කල්පනා කරන එක ඊට වඩා ලේසි වගේම කරන්න පහසුයි. තියෙන දේ බලාගෙන ඉන්න එක ටිකක් අමාරුයි, කටුකයි. ඔකට මෑත කාලේදී හදාගත්ත වචනේ තමයි බෝරින් කියන්නේ. අම්මැලි. හැබැයි එතන තියෙන්නේ මොකද්ද? ඒ තියෙන්න පුළුවන් දේ පිනිලා තියෙනවා. හෝ ඒ තියෙන දේ අපි දකින්නේ එක කෝණයකින් විතරයි. මේ කෝණය වෙනස් වෙන්න නම් ඒ දෘෂ්ටිය දර්ශනය වෙනස් වෙන්න නම් අපේ හිත තැම්පත් වෙන්න ඕන. හිත තැම්පත් වෙන්න නම් ඉවසීම තියෙන්න ඕන. ඉවසන්න බැරි නම් හිත තැම්පත් වෙන්නේ නැහැ. හිත තැම්පත් වෙන්නේ නැත්නම් ඔය කියන සම්මාඥා නැති වෙන්නේ නැහැ. එතකොට මෙනෙහි කිරීම කියන එක මම කියන්නේ නැහැ නරකයි කියලා. ආගන්තුක වශයෙන් ඇත්තටම හොඳයි ඒක. ඒ වුණාට අපි හැමදාම ඔය කියන මෙනෙහි කිරීම තුළම රැඳෙන එක අර වලේ ඉන්නවා වගේ වැඩක්. ඉංග්‍රීසියෙන් දැනට කියන අලුත් වචනයක් තියෙනවා out of the box කියලා. වෙනස් විදිහකට හිතන්න, වෙනස් විදිහකට කරුණු කාරණා අධ්‍යයනය කරන්න දැන කියා ගන්න අපි ඉගෙන ගන්න ඕන. අපි පුරුදු වෙන්න ඕන. ඉතින් පහුගිය සතියේ ඔය පටික්කුල මනසිකාරය ගැන කියපු කාරණේ මට ඇත්තටම ඕන උනේ අන්න ඒ විදිහේ දිශා ආනතියක් මේකට තියෙනවා කියන එක පෙන්වන්නයි. අපි හැමදාම අසුභයක් නොදකින දෙයක අසුභයක් හොයන්න දඟලුවාට ඕකට චිත්ත රූප මවාගෙන අත්තුන්ගේ නම් ගාවගෙන වෙන මොනවා හරි හදාගෙන කළාට ඔබ ඊට වඩා ලේසියෙන් අල්ලන්න පුළුවන් තැන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. එතකොට මම හිතනවා අපි හිතන්න ඕන දෙයක් තමයි අපි ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේ තමයි මේක දේශනා කරන්නේ. ඒකයි මම හිතන්නේ අපි ගාව තියෙන්න ඕන අදහස. ඒකේ තේරුම බුදුරජාණන් වහන්සේගේ වචනය, උන්වහන්සේගේ දේශනාව සහ ඉගැන්වීම අපි ඒ ආකාරයෙන්ම පිළිගන්න කිසි ප්‍රශ්නයක් නැතුව කියන්නේ. ඉතින් උන්වහන්සේගේ මේ දේශනාව තුල තියෙනවා මේක තුල යම් ආකාරයක ස්තර හෝ මට්ටම් පවතින බව. මූලිකව කොහොමද ඉතින් මෙනෙහි කිරීමක් අපිට ඕන වෙනවා අපේ තියෙන සිතිවිලි වල දිවීමත් එක්ක. ඒ වුණාට ඒක කොයිතාක් දුරට කරන්න ඕනද නැද්ද කියන එක අපිම තේරුම් ගන්න ඕන පසු කාලිය. කොහොම නමුත් ඔය කියන පටික්කුල මනසිකාර්යය තුලත් පිළිකුල් භාවනාව තුලත් අපිට හම්බ වුණා අපි ඇත්තටම පිළිකුලක් වශයෙන් දකින කොටස් වගේම නොපිළිකුලක් වශයෙන් දකින කොටසුත් තියෙනවා කියලා. එතකොට අපේ හිත ඊළඟට බුදුරජාණන් වහන්සේ අපි යොමු කරා පිටි කියලා දෙනවා ඔය පිළිකුල ඔය ගොඩේ තියෙන පිළිකුල් කොටස සහ නොපිළිකුල් කොටස තේරුම් අරගන්න වගේම පිළිකුල් කොටස තුල තියෙන නොපිළිකුල් භාවය මොනවද කියලා බලන්න. නොපිළිකුල් කොටස තුල තියෙන පිළිකුල් භාවය මොනවද කියලා බලන්න. මේක ඇත්තටම ස්වාධීන වශයෙන් ස්වයංවම Tamanටම කරන්න තියෙන පුහුණුවක් කරන්න තියෙන පරිශ්‍රණයක්. ඇත්තම කියනවා නම් මේ සංඥා මාත්‍රේනෝයි අපි මේක හොයාගෙන යන්නේ. අපි ගාව තියෙන
අදහස් සුදහස් මොනවද කියන එක නෙවෙයි සංඥා මොනවද කියන එක නෙවෙයි මේකට පාර හැදෙන්නේ කියලායි මට තේරෙන්නේ. කොහොම නමුත් අවසානයක් වගේ යනකොට මේ භාවනා ක්‍රමයේ තුල බුදුරජාණන් වහන්සේ අපිව අරගෙන යනවා පිළිකුල නොපිළිකුල කියන එකේ ඒ දෙකේම පිළිකුල දකින්න. පිළිකුල නොපිළිකුල කියන ඒ දෙකේම පිළිකුල දකින්න. ඒකට මේ වෙනකොට ඒක අර හලම්බල හලහප්පල ඒ මේ අත ගිහිල්ලා ඉසාරා ගිහිල්ලා යන්ට ආයතනක් හොයන්ට ආයතනක් බලන්ට ආයතනක් නැති තැනට අපේ හිත පත් කර ගන්නට ඕන කියන එකයි බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය හැටියට දේශනාවේ තියෙන්නේ සහ ගුරුවරු අපිට කියන දේ තියෙනවා. ඉතින් ඒ කොටසෙන් බැහැර වුණාම ඊළඟට අපිට හම්බ වෙනවා මේ ධාතු මනසිකාරය කියන කාරණාව. මම ඇත්තටම අර මුලින් ඉඳලාම මේ දේශනා පෙළේදී කිව්වා වගේ මම දකිනවා ඒ කියන කොටසෙත් එක්තරා විදිහක අර අනුපිළිවෙල භාවයක් පොළේ තියා පටික්කුල මනසිකාරයෙන් පස්සේ මේ ආබුද්ධාත් මනසිකාරය කියන කාරණේට ඒක මම දකින්නේ මෙහෙමයි පටික්කුල මනසිකාරය තුලදී පිනතුනේ ඔයත් දන්නවා අපි ශරීරේ කොටස් ගණනාවකට කඩනවා හරියට වාහනයක් අරගෙන කැලි වලට කඩනවා කලවන කොහොම ටික තැන් වල දානවා එතකොට ධාතු මනසිකාරය තුලින් පෙන්වලා දෙනවා ඒ කැලි ටික වෙන වෙනම ගොඩවල් වලට සකස් කරනවා එතකොට එතන අර අපි මුලින් දුන්නා වගේ නාම මාත්‍රික භාවයක් නැහැ නම් ගම් සඳහන් කිරිල්ලක් නැහැ නමුත් ඒ දේවල් වලට සිද්ධ වෙන ලක්ෂණය හෝ ඒ දේවල් වල තියෙන ලක්ෂණය අනුව අපි ගොඩ ගහලා තියෙනවා විතරයි. අඩ කොටස්, ධාතු කොටස්, රස්නේ කොටස් සහ වාත කොටස් කියලා කියන්නේ. ඒ ආකාරයට. එතකොට මූලිකව ශරීරයේ තුල තිබිච්ච දේවල් අපි මෙනෙහි කරලා එහෙම නැතිනම් ඔක ඇත්තට මෙන්න මෙහෙම කිව්වොත් නම් සාධාරණයි මොකක් හරි දෙයකදී මොකක් හරි කාරණාවකට රාගසිතුවිලි එනවා නම් අපිට රාගයෙන් අසුර පාවිච්චි කරන්න කියන්නේ කොහොමද? ඒ මතුවෙන සංඥාව විතර සංඥාවක් ඇතිනේ. රාගයේ මතුවෙන රාගයේ එළියට එන රාගය ඔප්නං වෙන සංඥා ටිකක් ඇතිනේ. චිත්ත රූප ටිකක් ඇතිනේ. මොනවා හරි කාරණාවල් ටිකක් ඒ තියෙන කාරණාවල් වල තියෙන සුභ අසුභය තමයි දැන් එතකොට අපි හොයන්නේ. ඒ කාරණාව තාමත් අපි සුභ හැටියට දකින හන්දයි. සුභ හැටියට බලන හන්දයි. ඒ දේ ඕන වෙන්නේ. නමුත් ඒ දකින කාරණාව තුල සුභ හැටියට දැක්ක කාරණේ තුල නොදැකපු අසුභය දැක්කා නම් මම ආයෙත් කියනවා අපිට රාගසිතුවිල්ලක් හෝ රාගයක් ජනිත වෙනවා නම් ඒ ජනිත වෙන රාගය මතුවෙන්න හේතු භූත වෙන මොනවා හරි සංස්කාර ටිකක් අපි ගාව තියෙන්න ඕන අනිවාර්යයෙන්. ඒ ටිකත් එක්ක තමයි මේක එළියට එන්නේ. ඒ මතුවෙන සංස්කාරය තුල අපි ගාව හැඩහුරුකම් තියෙන්න පුළුවන්, ලක්ෂණ තියෙන්න පුළුවන්, මොනවා හරි කමන්නේ කාරණා තියෙන්න පුළුවන්. ඒ තියෙන කාරණාව අපි දකින්නේ දැන් සුභ හැටියටනේ. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කළා දිනවා මේක ඔක්කොම තියෙන අසුභය. එතකොට අර පටික්කුල කාරණාව තුළ අපටික්කුල දේ අපි සාමාන්‍ය ජීවිතයේදීම දකිනවා. ඒක හන්ද තමයි රාගය හටගන්නේ කියන තැනක දොන්න දැන් අපි පරිවර්තන වෙමින් පවතිනකොට දැන් තේරෙනවා. පිළිකුලක් කියන දේ මම දකින්නේ පිළිකුලක් නැති හැටියට. අන්න ඊට පස්සේ අපිට උගන්වනවා හොඳට හඳුනා ගන්න කියලා. ඒ පිළිකුල් සහගත කාරණාව තුළ මම දකින නොපිළිකුල මොකක්ද කියලා. ඒක හරියට දැක්කනම් ඊළඟ අවස්ථාවවලදී මම හිතන්නේ මොනවාද? මේ අවස්ථාව එන්න පුළුවන්. නමුත් අපේ සංසාරික පුරුද්දත් එක්ක මේ වගේ කාරණාවක් හිතට දෙන්න ගොඩාක් උගන්වන්නට වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට. හැබැයි නවාය මෙය සබ්බත් හොඳට මතක තියාගන්න ඕන ඕනාවට වඩා බෙහෙත් බොන්න හොඳයි.
ලෙඩේකට මිස්ටක් ලෙඩක් තියෙන වෙලාවට පමණක් නිසා. මොකද මේක මෙනෙහි කිරීමක් වගේ කියන මේක ටිකක් අර බොහොම ඉක්මනටම ක්‍රියාකාරී වෙන ක්‍රියාත්මක වෙන දෙයක්. සම්පූර්ණව පරිවර්තනය කරන්න පුළුවන් වෙන තරමේ අපේ ජීවිත විනාශ කරන්න පුළුවන් වෙන තරමේම ලොකු සංඥාවක්. ඉගැන්විල්ල. ඒකෙන්ද පරිස්සම් සාගත විය යුතුයි. කෙසේ නමුත් ඔය කියන කාරණාවේදී අපි දැන් අරගත්තේ ඒ අපිට ආපු සංඥා ටික විතරයි. ඒ සංඥාවට අදාළ මොනවා හරි චිත්‍ර රූප කොටස් තියෙන්න පුළුවන්. ශරීරයේ කොටස් හරි මොනවා හරි කමන්න බ්ලා බ්ලා. ඒ දේවල් වල තියෙන සුභ අසුභ ඒ දේවල් අපි ගන්න සුභ විදිහට අසුභ පැත්තද කියන එකයි දැන් මේ ඒ කොටස තුලින් අපි ඉගෙන ගන්න. නමුත් ධාතු මනසිකාරය කියන තැනකට එනකොට බලන්න තියෙන්නේ මේ ශරීරයේ දිහාම තමයි. හැබැයි ඒ බැලුවා නමුත් අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට කොටස් වශයෙන් ගන්න එකෙන් බැහැර. මුලින්ම මේකේ තිබුණානේ කෙස්ලොම් නේදත් ආදී වශයෙන් එහෙම ගත්තනේ. එහෙම හෝ ගන්න ගැනීම නතර කළා දා. ඒ වෙනුවට තද ස්වરૂපය, දියාරු ස්වરૂපය, ඊළඟට උෂ්ණ ස්වરૂපය සහ මට සිල්පු අර වාත වගේ තියෙන ඒ වගේ ස්වરૂපයක් කියන ඒ ලක්ෂණ ටික විතර ඒ කියන කෝණය විතරයි බලන්න. දැන් ඉස්සෙල්ලා කෝණය තුල තිබුණා කාරණා මහා 30 ගානක වගේ ඒ විදිහට බලන ආකාරයක්. නමුත් දැන් ඒ ටිකත් ආපහු හකුලෝල අරගෙන තවත් ඊට වඩා ලස්සන තැනකට අපේ හිත අරගෙන යනවා. ඒක හරියට මම සමානවමක් දකිනවා අර ආනාපාන සතිය තුලත් අපිට මේ වගේ අවස්ථාවක්. ආනාපාන සතිය තුල මුලින් වයතන මතක ඇති අපේ හුස්මට ප්‍රධාන අවධානය දෙන්න උනහම මුලින්ම අපි අවධානමත් උනේ එක හුස්ම පොදකට. ඇහෙන ශබ්දපද ඊට කලින්ම කිව්වොත් ඇහෙන ශබ්දපද වලට හා කිව්වා. ඇහෙන්ට දුන්නා. ශරීරේ මතට පතිත වෙනවා නම් මතට නම් පතිත වෙන්නේ ඒකට හා කිව්වා. කැමති වුණා. මගේ ඇතුළට හිත යනවා නම් ඒකට හා කිව්වා. එහෙම වෙලා හුස්ම තේරෙනවා නම් ඒකටත් හා කිව්වා. හැබැයි බලාපොරොත්තු වෙන්නේ හුස්ම බොහොම පොඩ්ඩයි. මගේ යෝජනාව උනේ එක හුස්ම පොඩක් දකින්න කෙනෙක් බවට හිත හදාගන්න කියලා. අද දවසේදී භාවනා වාරය තුලදී මට උමනා වෙන්නේ එක හුස්ම පොඩක්. අයේ ඒක හුස්ම පොඩක් දැක්කම හරි එහෙනම් එක හුස්ම පොඩක් හරි තව එක හුස්ම පොඩක්. එච්චරයි. එතකොට අපේ අරමුණ අපේ ඉලක්කය හරිම සොඳුරුයි කියලා කියන්නේ අපිට හසුරවා ගන්න පුළුවන් තරමේ බොහොම පොඩි ඉලක්කයක් තියෙනවා. පැය භාගයේම හුස්ම හොඳටම බලා ගන්න කියලා එහෙම එකක් නැහැ. ඕකත් මම කැඩුවා තව. ඒ කැඩුවේ කොහොමද? ওই හුස්මම තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ කොහොමද? ඒකේ කොටහක් අල්ලන්න බලන්න කියලා. මම උත්සාහ කරනවා කියලා ඇතර මම පුද්ගලික කරලා දෙන හුස්ම පටන් ගන්නකොට අල්ලන්න පුළුවන් ඒක අල්ලන්න. මැද තියෙනකොට විතරක් නම් අල්ලන්න පුළුවන් ඒක විතරයි අල්ලන්නේ. මුලත් ඕනේ නැහැ මට අගත් ඕනේ නැහැ. අග විතරක් නම් තේරෙන්නේ එහෙනම් අද මම අග විතරයි බලන්නේ. එහෙම නැත්නම් අද මගේ හුස්ම හිර වෙලා නම් තියෙන්නේ ඒ හිර වෙච්ච එක තමයි මගේ භාවනාවේ අරමුණ වෙන්නේ. ඒ ආකාරයට. එතකොට මේක කොටස් කරා අපි මුලින්. පසු කාලීනව ඔය කොටසින් කොටස හිත පුරුදු කරන්ට ඉගෙන ගත්තට පස්සේ අවසානයේදී අපිට පුළුවන්කමක් හම්බ වුණා ඒ කොටස් ටික එකතු කරන්න. අන්න එතකොටයි පුළුවන්කම හම්බ වුණේ ආශ්වාසයේ මුල මැද අග කියන මේ තැන් ඔක්කොම ස්පර්ශ වෙන විදිහට හිත හදාගන්න. ඒක කරන්න ගොඩාක් යොසීමක් ඕනවා. මොකද ආශ්වාසයේ මුල දැනගත්ත ගමන් මට සිරුරුණා මැද ප්‍රාර්ථනා කරනවා. මේක මැදත් මේ විදිහටම වෙන්න ඕන. අගත් ප්‍රාර්ථනා කරනවා. අගත් මේ විදිහටම මට සිරුරුම වෙන්න ඕන. ඕක අනිත් පැත්තට කිව්වොත් තමයි හොඳටම තේරෙන්නේ. ආශ්වාසයේ මුල ගොරෝසු නම් අපිට තේරෙන විදිහට නෙවෙයි නම් තියෙන්නේ. මැද ප්‍රාර්ථනා කරනවා එම සුටුස් මේකේ මැද මෙහෙම නම් එපා. මට මේක නම් එපා වෙලා තියෙනවා.
අග කොහොමද පාන තිත්තයි. එතකොට අපි ඉවසීම කියන එක හදා ගන්න ඕන මුල කොහොමද තියෙන්නේ? ඒ තියෙන එක හොඳයි. ඒ තියෙන එකේ ස්වභාවය රවුම් වෙන්න පුළුවන්, කොටු වෙන්න පුළුවන්, ත්‍රිකෝණාකාර වෙන්න පුළුවන් ආදී කොට ඇති විදිහට ඒක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්, සැහැල්ලු වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ගානක් නැහැ, කාරි නැහැ. තියෙන ඕන එකක් තේච්චාවයි. මං හා කියනවා ඒකට. මොන හා කියනවා කියන එකටයි අපි ඉවසීම කියලා කියන්නේ. ඒකට හා වුණාම තමයි අපේ හිත තැම්පත් වෙන්නේ. නැත්තම් තමයි අපිම කැළඹෙන්නේ. ඉතින් කොහොම හරි අන්න ඒකෙදිත් අපි මුලින්ම කරේ මේ කොටස් කරලා ප්‍රාශ්වාසය කියන එක කොටස් කරා. ඒක කොටස් කරලා ප්‍රාශ්වාසය කොටස් කරලා ඒ කොටස තේරුම් ගන්න. නමුත් පසු කාලේ ඉන්න අපි ඔකට හිතේ තැම්පත්කම කියන එක හදාගත්තට පස්සේ සම්පූර්ණ ආශ්වාසයෙන් බලන්න සම්පූර්ණ ප්‍රාශ්වාසයෙන් බලන්න හිත හදාගත්තා. එතකොට මම පුතා ඒ සම්පූර්ණ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දකින්නවා කියන එක ඈත්තටම කියනවා නම් ඉලක්කයක්. ඒක ආරම්භය නෙවෙයි. එතකොට ආරම්භය වෙන්නේ මොකද්ද? මේක තියෙන මේ මූලිකව පේන චුට්ට තේරුම් ගන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. අන්න ඒ වගේ තමයි මේ අසුබය තුලත් අපි මුලින් චූටි කොටස් ටිකක් ගත්තා. පොඩි කොටහක් ගත්තා. සම්පූර්ණ සමස්ත කොටස අරගෙන අපිට දරන්න කරන්න අමාරු හින්දා පොඩි කොටසක් ගත්තා. මම මේ කතා කරන්නේ සතිපට්ඨානය ගැන. සිහිය පිහිටුවා ගැනීම කියන කාරණේ ගැනයි මම මේ කියන්නේ. එතකොට මුලින් අපි සතිපට්ඨානය වඩන්න සිහිය පිහිටුවා ගන්නට භාවිතා කරා ඒ වගේ ක්‍රමයක්. ඊට පස්සේ අපි මොකද කරන්නේ දැන්? ඒ අපි දැකපු සමස්ත ශරීරයේ කොටස් වල තියෙන අර ඒ මූලික තිබිච්ච අර කෙස් හැඩය, ලොම් හැඩය ආදී කොට තියෙන ඒ විදිහේ කාරණාවන් වලින් බැහැර වෙලා අයින් වෙලා අපි දැන් ගන්නවා ඒ සමස්ත කාරණාව තුළ තියෙන ලක්ෂණ හඳුනා ගන්න. හදගති, සිසිල් නම්, ප්‍රශ්නේ නම් ඒ ගතිය, ඊට පස්සේ පාවෙනව නම් ඒ ගතිය, බර නම් ඒ ගතිය, ගලාගෙන යන ස්වභාවයක් නම් තියෙන්නේ, මට සිල්ට බවක් නම් තියෙන්නේ. අන්න ඒ වගේ ගති ටික අල්ලන්ට දැන් උන්නේ ඉගෙන ගන්න. මේ සතිපට්ඨානය ගැන කියන්නේ මම ආපහු කියනවා. නමුත් ඔයිට කලින් අපිට ඕක මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම හිකුත් තියෙනවා. අසවල් කොටස් තුළ අසවල් ලක්ෂණ තියෙනවා කියලා පෙළේ වුණත් කතා බහක් තියෙනවා. ඒක එතකොට අර මානසිකාර කරන ඒ ස්තරේ තියෙනවා කියන එකයි මගේ වැටහීම. නමුත් අපි එතනින් තව ටිකක් ඉස්සරහට මේක අරගෙන යන්න. කොහොම නමුත් අර ප්‍රතිකූල මානසිකාරය තුල පහුගිය වතාවේදී කතා බහ කරද්දී අපිට හම්බ වුණා එක්තැනක් මේ හැම එකකම නොපිලිකුලේ පිළිකුල දැකලා එනකොට මේ වගේ අර එක හා සමාන වගේ ලක්ෂණ තියෙන බවක් තේරෙන්න ගත්තා. අන්න ඒ ලක්ෂණත් එක්ක තමයි ඊළඟට අපි සිහිය පිහිටවන්නේ. ඒ ලක්ෂණ අර බර ගතියට තියෙන ලක්ෂණ, රසන ගතිය හෝ සිසිල් ගතියට තියෙන ලක්ෂණ හෝ වාත වගේ නිකන් වායු වගේ තියෙන ලක්ෂණ සහ දියාරු වගේ ලක්ෂණ අන්න ඒවත් එක්ක සතිමත් වෙන්න උත්සාහවන්ත වෙන්න. ඒත් එක්ක එතකොට ඒක තමන් තුළට සහ බාහිරට පමුණවා ගන්නට උනහම අපි මේ ලෝකයේත් එක්ක කොයිතරම් සම්බන්ධ වෙනවද සම්බන්ධ වෙනවද සැසඳෙනවද කියන එක අපිටම තේරෙන්න ගන්න. ඒක එතකොට සතිපට්ඨානයේ පැත්තෙන් ගත්තොත් එහෙම අපිට දැනෙන තද දේ හෝ අපිට දැනෙන සීතල හෝ අපිට දැනෙන රස්නය හෝ දියාරු ගතිය ආදී කොට ඇති මේ හැම එකක්ම අපි එතකොට මනස සති පච්චුපට්ඨිත සිහිය පිහිටුවා ගැනීමට සිහිය ඇති කර ගැනීමටම පිහිටුවාගත්ත පුරුදු කරන කාරණාවක් බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒ කියන තද ස්වභාවය හෝ ඒ කියන අනික් ස්වභාවයන් වල හෝ උනත් තියෙන්න පුළුවන් ඇතිවීමක් වගේම පැවතීමක්
වගේම ඒ තද ස්වභාවයනොත් තවත් ස්වභාවයක් බවට පරිවර්තනය වීමක් තියෙන්න පුළුවන්. විනාශ වෙලා යනවටත් වඩා මම කැමති ඒ වචනේ භාවිතා කරන්න. තවත් දෙයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ තවත් දෙයක් බවට පරිවර්තනය වෙනවා කියලා කියන්නේ වෙනස් දෙයක ආරම්භයක්. එක්තරා දෙයක අවසානයක් තමයි. නමුත් තවත් දෙයක ආරම්භයක්. අන්න ඒ වගේ මේක තුල හරි ලස්සන ගමනක් තියෙවි. අර සම්පජඤ්ඤය කිව්වා වගේ හට ගැනීමක් තියෙන පවතින ස්වභාවය තුල වෙනස් වීමක් තියෙන විනාශ වෙලා යෑමක් තියෙන හරි ලස්සන ස්වභාවයක් තියෙනවා. එතකොට භාවනාව තුළ අපි අභ්‍යන්තරිකව හඳුනාගත්තොත් තද ගතිය, මෙලෙක් ගතිය ආදී කොට ඇති සියුම් ගතිය, සහැල්ලු ගතිය ආදී කොට ඇති මේ හැම එකකටම ඔය කියන ලක්ෂණ තියෙනවා. ඔය කියන හැඩතල තියෙන්න නම් පුළුවන්. කොහොම නමුත් අපිට එතකොට පුළුවන්කමක් හම්බ වෙනවා අසවල් වකවාණු වලදී අසවල් විදිහට මේවා වෙනස් වෙන බවක් දකින්න වගේ ඉන්නේ අදහසකට සමහර විට එන්න පුළුවන්කමක් තියෙන්නත් පුළුවන්. කොහොම නමුත් මූලිකව අපි ගණේවි ওই තද තියෙන ස්වභාවයන් තද විදියමයි තියෙන්නේ කියලා. මෙලෙක් ඒව මෙලෙක්මයි කියලා හිතේ. නමුත් තද කාරණාව දිහා මෙලෙක් පැත්තෙන් බැලුවොත් එහෙම ඒකේ තේරුම මෙලෙක් කොටස අඩුයි තද කොටස වැඩි කියන එකයි. අපේ නායක හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ අස්ථි උන්වහන්සේ දැව්වා ඉංගිරිය ආරණ්‍යේදී. ඊට පස්සේ මම අමිත හාමුදුරන්ට කියලා උන්වහන්සේගේ අස්ථි කොටස් වර්ගයක් ගත්තා. ඒ තියෙනකොට මම ගත්තේ ගෙනල්ලා දැන් මෙහෙ කියලා තියෙනවා මම වන්දනා කරන තැන වන්දනා කරන්න ඒවත් කියලා. මේ දැන් මට පේන ඔය අස්ථි වල අපි හිතුවට මේ ඇට කියනවා තද දේවල් හැටියට නෑ ඒක ඇතුලේ හිල් වර්ගයක් තියෙනවා. හරියට අර මීමැස්සොන්ගේ අර තියෙන අර මොනවද කියනවා මීමැස්සන්ගේ මේ පැණි දානේවා තියෙන මට මතක නෑ ඒකේ නම මීවද. ඒ මීවද වල තියෙන චුටි චුටි හිල් ඒ වගේ දිගටම හිලක් නෙවෙයි තැන් වලින් හැදිච්ච අන්න ඒ වගේ චුටි චුටි හිල් වර්ගයක් තියෙනවා. ඒවත් එක්ක තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් අපි මේකට කියනවා තද එකක් කියලා. හැබැයි ඒක ඇතුලේ වාත පිරලා තියෙනවා. හිස් අවකාශ තියෙනවා. ඒ වගේ අපි එක්තරා කාලයකදී මඤ්ඤණාවක් හෝ හිතේ මවා ගැනීමක් හදාගන්න පුළුවන් තද ස්වභාවය තුළ තද බවක්මයි තියෙන්නේ කියලා. නෑ එහෙම එකක් නෑ. ඕක සාමාන්‍ය ජීවිතය තුලත් ඔහොමයි. කවුරු හරි කෙනෙක් හිතන්න පුළුවන් එයාට පහළ වෙන්නේ නපුරු සිතුවිලි නම් නපුරු අදහස් නම් එයාට හිතෙන්න පුළුවන් මම එහෙමනම් නපුරුම කෙනෙක්මයි කියලා. නෑ අතට එහෙම එකක් නෑ. නපුරු අදහස් තියෙන්න පුළුවන් නමුත් හොඳ අඩුවෙන් තියෙන කෙනෙක් කියලා. ඒ වගේ හරි ලස්සන අපි නොදකපු පැත්තක් දකින්න උගන්වන ක්‍රමයක් හැටියට මම දකිනවා මේ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම සුවිශේෂී වෙච්ච විදිහේ අලුත් බවක් තියෙනවා. හරි වෙනස් බවක් තියෙනවා කියන එකයි මගේ වැටහීම. එහෙම වෙන්න උනා පසු කාලීනව හෝ අපි තේරුම් ගන්නට බලයි තද ස්වභාවයන්හි ඇලෙන්න ඕනේ නෑ. ඒක තදම කියලා ගන්න ඕනේ නෑ. ඒක තුල තියෙන යථා ස්වභාවය තේරුම් ගත්තා නම් ඒ පමණක්ම ප්‍රමාණවත් කියලා. ඔක් ගැන තේරෙන්නේ නැත්නම් මූලපරියාය සූත්‍රයෙන් කියවන්න ඕන ටිකක් අමාරුයි තේරුම් ගන්න. අපි ඒ කියන තැනට හිත ගන්න පටන් ගන්න. ඉතින් කෙසේ හෝ නමුත් වෙනතුනේ මට අද කියන්න ඕනකම තිබ්බේ ධාතු මනසිකාරය කියන දේ අපිට මෙනෙහි කරන්න පුළුවන් දෙයක්. හැබැයි භාවනාව තුළදී ස්පර්ශ කරන්නත් පුළුවන් දෙයක්. මතකයි තායිලන්තේ ඉන්නකොට මම මේ කතාව කිව්වා වැටෙන්ට. ආරික සංස කෙනෙක් අපිට කියනවා හදගතිය ගැන කොහොමද සංඥාව ගන්න කියනකොට ওই දත් ටික තියෙන්නේ කිව්වා. එහෙමයි. ඉතින් අර පඨවි ධාතුව ගැන වගේ සංඥාව කොහොමද ගන්නෙ?
කියන එක උන්වහන්සේලා කියවපු. මේක ඉතින් ඒ සාංශයටම ආවිනික වෙච්ච එකක් වෙන්නත් පුළුවන්. කෙසේ හෝ නමුත් අපිට ඒ ආකාරයන් වලට ඒවා ගන්න බැරි කමකුත් නැහැ. කොහොම වුණත් මට කියන්න ඕනකම තියෙන්නේ මේක සිහිය පිහිටුවා ගැනීමක් කියන තැනකට පරිවර්තනය කරගත යුතු කාරණාවක් කියන එකයි. එතකොට මේ තුලින් අපි පිටිසිත දැක ගන්න යුතු වෙන්නේ මේ කියන ධාතු ස්වභාවය තුළ ඇත්තම ධාතු ස්වභාවයක් නැහැ කියන එක තමයි. අවසානයේදී නම් හම්බ වෙන්නේ ඒවා වෙනස් වී යන ප්‍රවාහයක්. ඒවා එකක ඒකාකාර විදිහකටම පවතින එකකට වඩා ඒක වෙනස් වීමකට පරිවර්තනය වෙමින් පවතින දෙයක් වගේ එකක් වෙන්නත් පුළුවන් කියලා මම හිතනවා. දේශනාව තුලත් ඕ කාරණාව ගැන කරුණු කාරණා හම්බ වෙන්න පුළුවන් ඔයාලට. අන්ට සමහරක් විට මම මේ අද කියපු එක ටිකක් පැටලී සාකච්ඡා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් සමස්තයක් හැටියට මේ දැන් හමුදුරු කියපු ඔක්කොම එහෙම තමයි. ඒකින්ද ගාණක් නැහැ. කොහොමද එක බෝට්ටුව වැටෙන්නේ. ඉතින් කෙසේ හෝ නමුත් පින්නතුනේ මම අද බලාපොරොත්තු වෙන්නේ ඔයයන්ට අර අංගී වතාවේදී කතා බහ කරපු අර පටික්කුල මනසකාරය කියන එක අපි හිතාගෙන හිටියට ඒක පිළිකුල කියලා කියන ජුගුප්සහගත භාවයම ප්‍රකට වෙන්න එපා වීමම වමන යාමම ඉක්ත වීමම ඒකම ප්‍රකට වෙන්න කරන්න ඕන දෙයක් කියලා අපි හිතාගෙන හිටියා වුණාට ඉන් එහාට ගියපො ඒක සතිපට්ඨානයට සිහිය පිහිටුවා ගැනීමට සංසාර දුක කියන එක ඇති වෙන්නේ භවයෙන් නිදහස් වීමට අපි යොමු කරන දෙයක් වගේම මේ කියන ධාතු මනසිකාරය කියන එකත් එවන් වූ ලක්ෂණයන්ගෙන් යුක්ත කාරණාවක් කියන එකයි මට කියන්න ඕනකම තිබෙන්නේ. ඉතින් ඔය කියන කාරණාව මට පුළුවන් හැටියට මම ඔයයන්ට සදාහන් කරන්න උත්සාහවන්ත වුණා. මහන්සි ගත්තා. ඒ තුලින් ඔයයන්ට යම් කිසි විදිහක ධර්ම අවබෝධයක් ලැබුණා නම් තේරුමක් ඇති වුණා නම් ඒක බොහෝ කාලයක් යහපත පිණිස හිතසෝ පිණිස වේවා කියලා බලාපොරොත්තු වෙනවා. සියදනාටම පිරුවන් සරණයි. අන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු 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 අනුමෝදාමි